ආයුබෝවන් තෙරුවන් සරණයි දරුවෝ සියලු දෙනාටම අද දවසෙත් අපි අපේ දහම් පාසල අවසාන ශ්‍රේණි අපේ ඔන්ලයින් පන්තිය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපිට පන්තිය පවත්වන්නට බැරි වුණා. ඔයාලා හැමෝම දන්නවා අපිට ලංකාව පුරාටම විදුලිය තිබුණේ නැහැ. අන්තිම මොහොතේ විදුලිය හම්බුණත් ලැබුණත් ගොඩක් කට්ටියට කනෙක්ෂන් ප්‍රශ්න කියලා කිව්වා. ඉතින් ඒ හින්දා එදා පන්ති අපි පැවැත්වුවේ නැහැ. ඉතින් ඒ හින්දා අද ඒ කොටසත් කවර් වෙන්න ඒ කොටස සහ අද පන්තිය යන කොටස් දෙකම අපි කවර් වෙන විදිහට අද දවස සැලසුම් කරගමු. එහෙමනම් අපි ආපහු මතක් කරලා බලමු. දැන් ගිය සතියේ තිබුණේ නැති හින්දා ඊට කලින් සතියේ අපි මොනවද කතා කළේ කියලා. දැන් ඔයාලා දන්නවා අපි අභිධර්මයේ කොටස සාකච්ඡා කරන්නට පටන් ගත්තා. දැන් අභිධර්මයේ කොටස සාකච්ඡා කරන්න පටන් ගත්තාම මම කිව්වා ඔයාලට මේ අභිධර්මය අපි ගැනීමේ පහසුව පිණිස සහ මේ ධර්මය දැනගැනීමේ පහසුව පිණිස අපි ප්‍රධාන පරමාර්ථ ධර්ම හතරක් යටතේ මේ අභිධර්මයේම වර්ග කරනවා කියලා. දැන් ඒකෙන් අපි දැනගත්තා චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය සහ නිබ්බාන පරමාර්ථය කියන පරමාර්ථ ධර්ම හතර යටතේ අපි මේ කොටස් අභිධර්මයේ කොටස් ලඝු කරනවා කියලා ඔයාලා දැනගත්තා. දැන් ඒකෙන් අපි ආරම්භ කළා චිත්ත පරමාර්ථය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒකෙන් අපි කාමාවචර සිත් 54 පිළිබඳවම පසුගිය සතියවල සාකච්ඡා කරලා අවසන් කළා. අපි චුට්ටක් මතක් කරගෙන යමු බලන්න අපි සාකච්ඡා කරපු දේවල්. දැන් එතෙන්දී අපි සිත පිළිබඳව සහ සිතේ ප්‍රභේද පිළිබඳව මුලින්ම දැනගත්තා. සිතේ ප්‍රභේද අපි සිතේ ස්වභාවයන් කොටස් පහකට බෙදුවා කුසල අකුසල අහේතුක විපාක සහ කිරිය සිත් කියලා. ඒ වගේම එක එක පුද්ගලයා ජීවත් වෙන ස්ථානය අනුව නැත්නම් භූමිය අනුව අපි ඇතිවන සිත් ප්‍රධාන කොටස් හතරකට බෙදලා දැක්වුවා. ඒ තමයි කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් සහ ලෝකෝත්තර සිත් විදිහට. මේකෙදී අපි දැනගත්ත සම්පූර්ණ සිත් සංඛ්‍යාව 121ක් කියලා සංඛ්‍යාත්මකව අපි දැනගත්තා. දැන් ඉතින්දී අපි කාමාවචර සිත් 54 පිළිබඳව සාකච්ඡා කළා. එතෙන්දී අකුසල සිත් 12ක් පිළිබඳව, අහේතුක සිත් 18ක් පිළිබඳව සහ සෝබන සිත් 24ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් මේ කතා කරපු කරුණු සම්බන්ධයෙන් නැත්නම් පසුගිය සතිවල අපි කතා කරපු දේවල් සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් ඇති වුණාද ඔයාලට නැවත මතක් කරනකොට හරි නැත්නම් සටහනක් ලියනකොට හරි නැවත මේ පසුගිය සති දෙක පුරාවට මොකක් හෝ ගැටලුවක් ඇති වුණා නම් ඒවත් අහන්න ඒවත් අපි निराකරණය කරගෙන අද දවසේ පාඩම කරගෙන යමු. දැන් අපි පසුගිය සතිවල අකුසල සිත් 12 යටතේ ලෝභ මූලික සිත් 8ක් පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම දෝෂ මූලික සිත් 2ක් පිළිබඳවත් මෝහ මූලික සිත් 2ක් පිළිබඳවත් සාකච්ඡා කළා. ඒ වගේම අහේතුක සිත් අපි කිව්වනේ අහේතුයි කියලා කියන්නේ මොකක්ද? ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ අමෝහ කියන හේතුන් 6 නැත්නම් කුසල හෝ අකුසල මූලයන් 6 නොයදෙන සිත් තමයි අපි අහේතුක සිත් කියලා හැඳින්වුවේ. එවන් වූ සිත් 18ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම කුසල සිත් 24ක් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. දැන් අද දවසේ අපිට සාකච්ඡා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ මහග්ගත සිත් පිළිබඳව. දැන් ඇත්තටම මොකද්ද මේ මහග්ගත සිත් කියලා කියන්නේ? මහග්ගත සිත් කියලා කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ කාමාවචර සිත්නේ. මම එදා කිව්වා කාමාවචර කියන වචනේම තේරුම මොකක්ද? කාම ලෝකයන්ගේ ජීවත් වෙන පුද්ගලයෝ. නේද? කාම ලෝක 11ක් පිළිබඳව අපි සාකච්ඡා කළා නේද? දිව්‍ය ලෝක 6ක්, අපාය 4ක් සහ මනුස්ස ලෝක කියන කාම ලෝක 11 පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ පිරිස් වලට ඇති වෙන සිත් තමයි අපි කාමාවචර සිත් කියලා හැඳින්වුවේ. දැන් ඒ වගේම දැන් අර යම් කිසි වූ භාවනාවක් වඩලා දැන් අපි භාවනා පිළිබඳව ඉගෙන ගත්තනේ නේද? සමත භාවනා, විපස්සනා භාවනා පිළිබඳව ඉගෙන ගත්තා. දැන් ඔකෙන් සමත භාවනා කියන කොටස වඩලා විවිධ වූ ධ්‍යාන ලබාගත් පුද්ගලයෝ බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා කියලා මම එතෙන්දිත් ඔයාලට කරුණු කාරණා ඉදිරිපත් කළා. අන්න ඒ වගේ බ්‍රහ්ම ලෝකවල ඉපදිච්ච පිරිස් වලට ඇතිවන සිත් තමයි අපි මහග්ගත සිත් කියලා හඳුන්වන්නේ. දැන් මහග්ගත සිත් ගත්තාම ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මේක අපි වර්ග කරනවා. ඒ තමයි රූපාවචර සිත් සහ අරූපාවචර සිත් කියලා. දැන් රූපාවචර සිත් කියලා කියන්නේ මොනවද? රූපාවචර සිත් කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. දැන් අපි දැන් අද ඉගෙන ගන්නවා මේ රූපාවචර ධානය කියන්නේ මොනවද කියලා. හරිද? දැන් මේ රූපාවචර ධානය ලබාගත් පුද්ගලයෝ ඉපදෙන තැන තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා අපි කියන්නේ. ඒ පුද්ගලයින්ට ඇතිවෙන සිත් 15ක් පිළිබඳව තමයි මේ චිත්ත පරමාර්ථයේ යටතේ රූපාවචර
සිත් යටතේ අපි අද සාකච්ඡා කරන්නේ. දැන් මම කිව්වා රූපාවචර සිත් 15ක් තියෙනවා. ඒක අපි බෙදනවා කුසල සිත් 5ක්, විපාක සිත් 5ක් සහ කිරිය සිත් 5ක් විදිහට. දැන් කුසල සිත් 5ක් කියලා කියන්නේ මොකක්ද? කුසල සිත් වලට මෙතෙන්දී අපි අදාළ වෙන්නේ අපි මේ භවයේ දැන් මිනිස්සෙක් වෙලා ඉන්නකොට භාවනා කරනවානේ. අපි කියමු සමතේ වඩනවා. දැන් ඔයා ගිහිල්ලි කරලා කසින භාවනාවක් වඩනවා. ඒ කසින භාවනාව තුළින් ඔයා ධානයක් උපදවා ගන්නවා. ඒ උපදවා ගන්න ධානය අපි හඳුන්වනවා කුසල සිතක් කියලා. ඒ ලබා ගන්නා වූ ධානය අපි හඳුන්වනවා කුසල සිතක් කියලා. හොඳද? දැන් ඒතර විපාක සිතක් කියන්නේ මොකක්ද මේ රූපාවචර සිත් වලට අදාළව? අර අපි දැන් ලබාගත් අපි කියමු ප්‍රථම ධානය ලබා ගත්තා කියලා. භාවනා කරලා ඔයාලා පළවෙනි ධානය ලබා ගත්තා. ඒ ලබාගත් පුද්ගලයා එහෙම මැරුණා කියන්නකෝ. ඒ මැරුණ අවස්ථාවක එයා නැවත ඉපදෙන්නේ කොහෙද? නැවත මනුස්ස ලෝකෙට එනවද? එහෙම එන්න හැකියාවක් නැහැ. එයාට නියමිත වූ ස්ථානයක් තියෙනවා. ඒ තමයි රූපාවචර බ්‍රහ්ම ලෝකයක්. මේ රූපාවචර බ්‍රහ්ම ලෝකෙක උත්පත්තිය ලැබෙනවා. අන්න ඒ උත්පත්තිය ලැබෙන අවස්ථාවේ එයාට ඇතිවෙන සිත තමයි අපි හඳුන්වන්නේ මේ රූපාවචර විපාක සිත් කියලා. පැහැදිලිද? ඊට පස්සේ කිරිය සිත් පහකුත් තියෙනවානේ. කිරිය සිත් කියන්නේ මොනවද? මම එදා මුලින්ම සාකච්ඡා කරනකොට කිව්වා කිරිය සිත් ඇති වෙන්නේ කාටද? කිරිය සිත් ඇති වෙන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට. එහෙනම් එයාලට මොකටද මේ කිරිය සිත්? එයාලා බ්‍රහ්ම ලෝකෙක ඉපදෙන්නේ නැහනේ. එයාලට මොකටද මේවා? දැන් නැවත අපි ආපස්සට ගිහින් බැලුවොත් එහෙම ඔයාලා දන්නවා. භාවනා කරලා මේ වගේ ධානයන් ලබාගත් පුද්ගලයෝ මොනවා ඊට පස්සේ විදර්ශනා භාවනාව වඩලා සෝවන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මාර්ග සහ ඵලයන්ට පත් වුණ අවස්ථා තියෙනවා. ඕනෑතරම් උදාහරණක් තියෙනවා. දැන් එවන් වූ පුද්ගලයෙකුට අපි කියමුකෝ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා. එවන් වූ පුද්ගලයෙක්ට උත්තමයන් වහන්සේ කෙනෙක්ට නැවත මේ රූපාවචර ධාන සිත් උපයෝගී කරගනිමින් යම් යම් දේවල් මෙනෙහි කරන්න මතක් කරන්න හැකියාව පවතිනවා. අන්න ඒ වගේ රහත් වෙච්ච පුද්ගලයෙක් නැත්තම් බුදු බවට පත් වෙච්ච පුද්ගලයෙක් එහෙම නැත්තම් පසේ බුදු බවට පත් වෙච්ච මේ පුද්ගලයෙක් මෙවන් වූ උතුමන් වහන්සේ කෙනෙක් මේ රූපාවචර ධාන සිතක් උපයෝගී කරගෙන යම් කිසි වූ දෙයක් කරනවා නම් අන්න ඒ අවස්ථාවේ උන්වහන්සේලාට ඇතිවන සිත් තමයි අපි හඳුන්වන්නේ රූපාවචර කිරිය සිත් කියලා. හරි. දැන් මම කියවනේ සිත් 15ක් තියෙනවා කියලා. කුසල සිත් 5යි, විපාක සිත් 5යි, කිරිය සිත් 5යි. මේ සිත් 15න් කුසල සිත් 5 මොනවද? ඒව ඇති වෙන්නේ කොහොමද? කියන කාරණාව අපි දැන් සාකච්ඡා කරමු. දැන් අපි භාවනා කොටස සාකච්ඡා කරනකොට කිව්වනේ සමත භාවනාවේදී අපි පංච නිවර්ණ ධර්ම යටපත් කිරීමක් සිද්ධ වෙනවා කියලා. ඒවා යටපත් කරගෙන ධ්‍යාන උපදවා ගැනීමක් සිද්ධ කරගන්නවා. දැන් එතෙන්දී අපි කිව්වා කසින, දස කසින, දස අනුසති, ඒ වගේ විවිධ සම 40 කර්මස්ථාන පිළිබඳව අපි සාකච්ඡා කළානේ. ඒ කලින් ඉගෙන ගත්තේ වගේ වටිනාකම දැන් ඔයාලට තේරෙන්න ඕනේ. අපි මේ මුලින් ඉගෙන ගත්ත මෙන්න මේ තැනට ආවහම ඒවා උපයෝගී කරගන්න. දැන් එවන් වූ අපි කියමුකෝ නිල කසිනේ නැත්නම් පීත කසිනේ උපයෝගී කරගෙන භාවනා කරනවා පුද්ගලයෙක්. එයාට ප්‍රථම ධානය කුසල සිත ලැබෙනකොට කරුණු පහක් සම්පූර්ණ වෙනවා. ඒ තමයි විතක්ක, විචාර, පීති, සුඛ සහ ඒකග්ගත. දැන් අපි ප්‍රථම ධානය කියලා සරල විදිහට කිව්වට විභාගෙට එහෙම ලියනකොට ඔයාලා ලියන්න ඕනේ මේ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත ප්‍රථම ධානය කුසල සිත කියලා. හරිද? දැන් අපි බලමු මේ එකින් එකට මොකද්ද මේ විතක්කය කියන්නේ, මොකද්ද ਵਿਚාරය කියන්නේ, මොකද්ද ප්‍රීතිය කියන්නේ, මොකද්ද සුඛ කියලා කියන්නේ, මොකද්ද ඒකග්ගතා කියලා කියන්නේ. දැන් බලන්න පොඩ මතක් කරලා බලන්න ඉස්සෙල්ලාම ඔයාලා භාවනා කරන්න පටන් ගත්ත අවස්ථාවක ඔයාලට එක අරමුණක සිත තියාගන්න කොච්චර අමාරු වෙනවද? එක අරමුණක සිත තියාගන්න කොච්චර අමාරු වෙනවද? අපි කියමුකෝ හුස්ම අරමුණු කරගත්තා කියලා. ආනාපාන සතිය අරමුණු කරගත්ත අවස්ථාවක ඔයා හුස්ම ගැන හිත ඉන්නවා. හරිද? ඒ හිත ඉන්නකොට විතක්කය කියලා කියන්නේ මේ අරමුණට හිත නංවා ගන්න. දැන් බලන්න ඔයා ඒ හුස්ම ගැන හිතන අවස්ථාවේ කොච්චරනම් හිත එහාට මෙහාට යන්න පුළුවන්කම තියනවද? අරමුණේ තියාගන්න ලේසිද? හරි අමාරුයි. අන්න ඒ අවස්ථාවේ ඒ අරමුණේ හිත තියාගන්න අපි උත්සාහ කරනවා නම් අන්න අපි එතනට කියනවා විතක්කය සහිතයි කියලා. එතකොට ඒ විතක්කය සහිතව ඒ පිළිබඳ මෙනෙහි කරගෙන දඟල අපි එකම අල්ලගන්න හදනවා නම් විචාරය කරනවා. විචාරය කරනවා මොකද? විස්තර කරගන්නවා. මේ දැන් හුස්ම ඉහළට ගන්නවා. දැන් පහළට දානවා. දැන් ඒක ඇවිල්ලා මේ නහයක් ගිස්සේ වදිනවා. ආන් ඒ වගේ විචාරය කරනවා. දැන් යම්කිසි අවස්ථාවක කොහොම මේ අරමුණේ හිත තියාගෙන ඉඳලා
ඔයාට පුළුවන් වෙනවා හිත එකඟ කරගන්න. අපි කියමුකෝ ඉස්සෙල්ලා විනාඩි 5ක්වත් ඉන්න බැරි වෙච්ච ඔයා දැන් පැයක් විතර ඉන්නවා එක දිගට එකම අරමුණේ හිත තියාගෙන. ඔයාට මොකද්ද දැනෙන්නේ? සතුටක් දැනෙනවනේ. මොකක්ද දැනෙන සතුට? මම වෙනදට මට විනාඩි 5ක්වත් ඉන්න බැරි වුණු මම අද පැයක් හිටියානේ. සතුටුයිනේ. අන්න ඒ සතුට තමයි අපි හඳුනන්නේ ප්‍රීතිය. ඊට සුඛ. ඒ ප්‍රීතියම අපිට සැපයක්සේ දැනෙනවා. ඉතින් අන්න ඒ හින්දා අපි කියනවා සුඛ. මේ විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය සහ සුවය මේ හැම දෙයක්ම එකතු වුණාම අවසානයේ අපිට ලැබෙන ඵලය මොකක්ද? සිතේ එකඟකම. එහෙනම් ඒකග්ගතාව. ඒකග්ගතාවට හිතපත් වෙනවා. හිත එකඟ වුණා කියලා කියන්නේම මොකක් වුණාද? සිත සමාධියකට නැත්නම් ධානයකටපත් වුණා කියන කාරණාව. අන්න ඒ අවස්ථාවේ තමයි ප්‍රථම ධානය ඇති වෙන්නේ. ඒ කියන්නේ රූපාවචර ප්‍රථම ධානය ඇති වෙන්නේ. දැන් එතකොට ලියනකොට මතක තියාගන්න විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධාන කුසල සිත. දැන් මේ කුසල සිතේ අපි කතා කරන්නේ. එහෙනම් කුසල සිත කියන වචනේ භාවිතා කරන්න. හරි. දැන් බලන්න ඊළඟට ဒုတိ ය ධානය නැත්නම් දෙවන ධානය අපි සලකලා බලනකොට විචාර පීති සුඛ ඒකග්ගතා. විතක්කේ හැලිලා ගිහිල්ලා. දැන් පළවෙනි ධානය ලබා ගන්න ඔයා හිත පුහුණු කරානේ. දෙවෙනි පාර ඒ වැඩේම කරනකොට හිතේ පුහුණුවක් තියෙනවනේ. හිතේ පුහුණුවක් තියෙනවනේ. දැන් උදාහරණයක් ගන්නකො. ඔයා යනවා කිරිහොද්දක් හදන්න. පළවෙනි පාර කිරිහොද්ද හදන්න ගියාම මොනවා හරි කලබගෑනියක් වෙනවනේ. එක්කෝ හොද්ද කැටි ගහිලා, එක්කෝ අඩිය අල්ලලා, නැත්තම් ලුණු මදි වෙලා හරි මොකක් හරි දෙයක් වෙයි. හරිද? වෙන තියෙන සම්භාවිතාවය වැඩි ඉස්සෙල්ලාම හදනකොට. මෙලෝ රහක් නැති වෙයි, වතුර වගේ වෙයි. ඇතිනේ වල එක්ස්පීරියන්ස් ඇති ගෑන ළමයින්ට නම්. හරිද? ඉතින් ඒ පළවෙනි පාර හදනකොටනේ දෙවෙනි පාර මේක හදනකොට ඒ කෑමම හදනකොට පිළිහොද්ද මොන්නේ වෙන මොකක් හරි කෑමක් ගන්නකො. ඒ කෑමම දෙවෙනි පාර හදනකොට අර ඉස්සෙල්ලට වඩා පොඩ්ඩක් ක්වොලිටියට වැඩේ කරගන්නවනේ. ඉස්සෙල්ලට වඩා පොඩ්ඩක් ක්වොලිටි එකට වැඩේ කරගන්නවා. ඉතින් අන්න ඒ මොකද්ද? පුරුව. අපි එක්ස්පීරියන්ස් එක තුලින් අපි ඒ පළපුරුද්ද තුලින් අපි පුරුවක් ලබා ගන්නවා. අන්න ඒ වගේම තමයි මේ භාවනාවේදී නැත්තම් මේ ධ්‍යාන ලබා ගන්නකොට පළවෙනි පාර ධානයක් ලබාගෙන ඔන්න පුරුවක් තියෙනවා. දෙවෙනි පාර අර අරමුණට හිත නංව ගන්න දඟල වෙහෙසෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් විතක්කය හැල්ල යනවා. දෙවෙනි ධානය ලබා ගන්නකොට විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධානය. පැහැදිලිද? හරි ලේසි. ඊට පස්සේ තෘතිය ධානයට එනකොට විචාරයත් හැරලා යනවා. දැන් තව ටිකක් හුරුයිනේ. දැන් අර අරමුණ ගැන අමූතුවෙන් හිත දඟලන්න ඕනෙත් නැහැ. විචාරය කර ඉන්න ඕනෙත් නැහැ. දැන් කෙලින්ම ටග්ගාල හිත ඊළඟ අරමුණට එකඟ කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් තෘතිය ධානය ලබා ගන්නකොට ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත තෘතිය ධානය. ඊට පස්සේ චතුර්ථ ධානය. එතෙන්දී ප්‍රීතියත් හැල්ලා ගිහිල්ලා. කෙලින්ම සුවයක් පමණයි දැනෙන්නේ. සුඛ ඒකග්ගතා සහිත චතුර්ථ ධානය. ඊට පස්සේ පස්වෙනි තැනට එනකොට පංචම ධානය උපදවා ගන්නකොට හිතේ මොකද තියෙන්නේ? සම්පූර්ණ මදහත් බවක්. දැන් ඒකට රූපාවචර මට්ටමේ ලබා ගන්න පුළුවන් උපරිම මට්ටමට ඇවිල්ලා. ඒ වගේ කෙනෙක් මොන වගේ චරිතයක්ද තියෙන්නේ? අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දුද්දච්ච උද්දච්ච කුච්ච කියන නීවරණ ධර්ම පහම යටපත් කරගෙන දැන් ඔන්න පංචම ධානය ලබාගෙන. දැන් හිතේ තියෙන්නේ මදහත් ස්වභාවයක්. ඒ කියන්නේ අර පව් වැඩ කරන්න හිතෙන්නේ නැහැ, අනවශ්‍ය පිනක් කරන්න හිතෙන්නේ නැහැ. මදහත් භවින් යුක්තව ඔන්න එයාට ඉන්න හිතෙනවා. තමන්ගේ භාවනා කටයුතු කරගෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ තියෙන දෙයක් කාලා බීලා ඉන්න හිතනවා. ඔන්න ඒ අවස්ථාවේ තමයි උපේක්ඛා සහගතව මෙන්න මේ ඉන්න හම්බෙන්නේ. දැන් බලන්න මේ අපි කතා කළේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය සහ පංචම ධානය කියලා රූපාවචර කුසල සිත් පහ පිළිබඳව. ඔය විදිහටම තමයි විපාක සිත් පහ සහ රූපම කිරිය සිත් පහ යෙදෙන්නේ. ප්‍රථම ධානය විපාක සිත, ဒုတိ ය ධානය විපාක සිත, තෘතිය ධානය විපාක සිත, චතුර්ථ ධානය විපාක සිත සහ පංචම ධානය විපාක සිත. දැන් මේ විපාක සිත් පහම ඇති වෙන්නේ මරණයෙන් පස්සේ. ඒ කියන්නේ මේ අර කුසල සිත් වඩාගත්ත කට්ටිය ඉන්නවනේ. ඒ කුසල සිත් වඩාගත්ත පිරිස් මරණයෙන් පස්සේ නැවත ඉපදෙනකොට මම කියන්නේ බ්‍රහ්ම ලෝකයක ඉපදෙන්නේ කියලා. ඒ තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක. මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදෙනකොට එයාට ඇති වෙන සිත් තමයි මේ විපාක සිත් කියලා කියන්නේ. එතකොට ප්‍රථම ධානයේ කුසල සිත ලබාගත්ත කෙනෙක් නරුණට පස්සේ කොහෙද ඉපදෙන්නේ? ඒ ප්‍රථම ධාන විපාක සිත පහළ වෙලා එයා දාල බ්‍රහ්ම ලෝකෙ උත්පත්තිය ලබනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ බ්‍රහ්ම ලෝක වල උත්පත්තිය ලබනකොට එයාලට බලපාන යෙදෙන සිත තමයි මේ රූපාවචර විපාක සිත් කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ යනවා කිරිය සිත් පහ. මම කියවනේ රහතන් වහන්සේලා වගේ උතුමන් වහන්සේලාට පහළ වෙනවා
අවශ්‍ය වෙනවා මේ සමහර වෙලාවට මේ ධානය සිත් වලට සමවදින්න. ඔයාලා අහලා ඇතිනේ. නේද? අරූපාවචර ධානය වලට සමවැදිලා හිටියා, රූපාවචර ධානය වලට සමවැදිලා හිටියා. එයාලට අවශ්‍ය නම් පුළුවන් මේ සිත් වලට සමවදින්න. නැත්නම් මේ ධානයන් පිළිබඳව නැවත මෙනෙහි කරන්න. මෙනෙහි කිරීමක් සිද්ධ කරන්නට පුළුවන් වෙනවා. අන්නේ මෙනෙහි කිරීමක් සිද්ධ කරනකොට ඒ රහතන් වහන්සේලා වගේ උතුමන් වහන්සේලාට ඇතිවන සිත් තමයි මේ කිරිය සිත් කියලා හඳුන්වන්නේ. ඒවත් මතක තියාගන්න ලෙසි අර ඉස්සෙල්ලා වගේම තමයි ප්‍රථම ධානය කිරිය සිත, ဒုတိ ය ධානය කිරිය සිත, තෘතිය ධානය කිරිය සිත, චතුර්ථ ධානය කිරිය සිත සහ පංචම ධානය කිරිය සිත. හරි ලේසි. අර ප්‍රථම ධානය, ဒုတိ ය ධානය දැන් අර ලක්ෂණ ටික මතක නැත්නම් විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ ටික මතක නැත්නම් අඩුම තරමේ ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ, පංචම කියන වචන ටිකවත් මතකයිනේ. ඒ හින්දා බැරි වෙලා හරි විභාගෙදී අහුවොත් එහෙම මේ ටික ලියා ගන්න වලට පුළුවන් වෙනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් chat එකට හරි නැත්නම් මයික් එක ඔන් කරලා හරි අහන්න මම උත්තර දෙන්නම්. හරි. දැන් මම කියවනේ මහග්ගත සිත් යටතේ වර්ග දෙකක් තියෙනවා කියලා කියදෙන සිත්. එකක් තමයි රූපාවචර සිත්. අනිත් ඒවා තමයි අරූපාවචර සිත්. රූපාවචර සිත් 15ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊළඟට අපිට දෙන්නේ අරූපාවචර සිත්. දැන් අර රූපාවචර ධාන සිත් පහම ලබාගත් කෙනෙක්. රූපාවචර ධාන කුසල සිත් පහම උපදවාගත් පුද්ගලයෙක්ට දැන් රූපය පිළිබඳව ලබාගත හැකි උපරිම දැනුම යා ලබාගෙන අවසන්. දැන් ධානයක් කියලා කියන්නේ අපි දැනුමක් කියලා හඳුන්වමුකෝ. අර පඩිපෙලක් වගේ පඩිපෙල නැගගෙන ගිහිල්ලා රූපය පිළිබඳව තියෙන සම්පූර්ණ දැනුම යා ලබාගෙන අවසන්. රූපය පිළිබඳව සම්පූර්ණ දැනුම යා ලබාගෙන අවසන් නම් ඊළඟට එයා යොමු වෙන්නේ මොකක්ද? මේ රූපයක් නැතිකම. මේ ලෝකේ අරූප වස්තුනුත් ඇති. ඒ අරූප වස්තුන් පිළිබඳවත් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒ පිළිබඳවත් තමන්ගේ ධානාසිත වඩවා ගන්න ඕනේ. ඉතින් මෙහෙම හිතලා මොකද කරන්නේ? අර භාවනාව තවත් දිගට කරගෙන යනවා. දැන් රූපාවචර පංචම ධානයේම උපදවාගත්ත පුද්ගලයෙක්ට ඊළඟට උපදවා ගන්න තියෙන අරූපාවචර ධානාසිත ටික. මේ අරූපාවචර සිත් 12ක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අර ඉස්සෙල්ලා වගේම තමයි කුසල සිත් 4ක් තියෙනවා මෙතන. විපාක සිත් 4ක් තියෙනවා. කිරිය සිත් 4ක් තියෙනවා. දැන් අර කුසල සිත් 4 තමයි අර ඉස්සෙල්ලා වගේම ධාන සිත් 4. නැත්නම් ලබා ගන්නා වූ ධාන 4. අර ඔයාලට කියව ගන්න අමාරු වචන ටික තියෙන මෙතනනේ. හරිද? ඔය පන්තියේ හිටියනම් හොඳ ලස්සන වචන ටිකක් අහගන්න පුළුවන් එක එක්කෙනාට මේ වචන ටික ප්‍රොනවුන්ස් කරන්න දුන්නාම. හරිද? අපි දැන් ලබන සතියෙන් පස්සේ දහම් පාසල් පටන් ගන්නවනේ. දහම් පාසල් ඇවිල්ලා ඔයාලට ඊතුරු විෂයන් පිළිබඳවත් ඉගෙන ගන්න පුළුවන්කම හම්බ වෙනවා. අපි මුණට මුණ පන්ති වලදී හම්බ වෙනාම නැවත මේවා පිළිබඳව ටක් දාලා රිවිෂන් එකක් එහෙම කරගෙන යමු. හරි. දැන් අපි අරූපාවචර කුසල සිත් පිළිබඳවනේ සාකච්ඡා කරන්නේ. මම කිව්වා ධානා සිත්නේ. ඒ කියන්නේ කුසල සිතක් කියලා හඳුන්වන්නේ මොකද්ද? ධානා සිත. ආකාශයේ අනන්ත වන මුලින්ම හොඳට මතක තියාගන්නකො. රූපයක් නැති බව. අරූපය තමයි අරමුණු කරගන්නේ. මම ඔයාලගෙන් අහුවොත් එහෙම අහසට රූපයක් තියනවාද? අහසට රූපයක් තියනවාද කියලා මම අහුවොත් එහෙම සමහර විට පොඩි පන්තියක ළමයෙක් නම් කියයි ඔව් අහස රූපයක් තියෙනවා. අහස නිල් පාටයි. වලාකුළු තියෙනවා, ඉර තියෙනවා, කුරුල්ල පියාඹනවා. ඔය වගේ নানা ප්‍රකාර දේවල් කියයි. ඒ වුණාට දැන් ඔයාලට කියන්න පුළුවන් අහසට රූපයක් තියෙනවාද කියලා. දැන් මම කිව්වොත් එහෙම අහස රූපයක් මට ඇඳලා පෙන්වන්න කිව්වොත් එහෙම ඔයා මොකක්ද අඳින්නේ? මම වට හිස් A4 කොලයක් දීලා සුදු පාට මම කියනවා මේක මට අහස රූපයක් ඇඳලා දෙන්න කියලා. ඔයාලට පුළුවන් දන් දෙන්න. තව වලාකුලක් ඇඳොත් එහෙම මොකද්ද? ඒකට අපි කියන්නේ වලාකුල කියලා. බැලුවන හරි ඉර ඇඳොත් එහෙම මොකද කියන්නේ? ඒ ඉර කියලා. හඳ ඇඳොත් එහෙම ඒකට අපි කියන්නේ හඳ කියලා. ඒකටත් අපි අහස කියලා කියනවද? නෑ. එහෙනම් කොහොම අහසට රූපයක්? එහෙනම් අපි අභිධර්මයේදී හඳුන්වනවා අහසට රූපයක් නැහැ කියලා. අහසට රූපයක් නැහැ කියලා. එහෙනම් අහසේ පවතින අනන්ත බව. එහෙම නැත්නම් හිස් බව. එහෙම නැත්නම් රූපයක් රහිත බව අපි අරමුණු කරගෙන භාවනා කරලා ඒ කියන්නේ ආකාශය අනන්තයි කියන අරමුණෙන් යුක්තව භාවනා කරලා ලබා ගන්නා වූ ධානසිත. එහෙම නැත්නම් ලබා ගන්නා වූ කුසලසිත අපි හඳුන්වනවා ආකාසා නංචායතන කුසලසිත කියලා. අහස පිළිබඳව භාවනා කරනවා. හරිද? හරි. දැන් උන අහසේ අනන්ත බව, අහසේ රූපයක් රහිත බව මෙනෙහි කරලා නැත්නම් අරමුණු කරගෙන භාවනා කරලා තමයි ආකාසා නංචායතන ධානසිත එහෙමත් නැත්නම් ආකාසා නංචායතන කුසලසිත අපි උපදවා ගන්න. පැහැදිලිද? හරි. දැන් අර ඉස්සෙල්ලා වගේම සුදු කොලේ මම ඔයාලට දීලා ආපහු කියනවා ඔයාගේ විඥාණය මට රූපයක් ඇඳලා දෙන්න. ඔයාගේ දැනුමේ රූපයක් මට ඇඳලා දෙන්න. ඔයාගේ හිතේ රූපයක් මට ඇඳලා දෙන්න. කියලා මම ඔයාට කියනවා. මොකක්ද අඳින්නේ? අඳින රූපයක් තියනවද? ඔයාගේ දැනුම මට රූපයකින් ඇඳලා දෙන්න මේ සුදු කොලේ. කියලා කිව්වොත් එහෙම අඳින්නත් බෑනේ. කෝ රූපයක් ඒකට. එහෙම ඇඳ ගන්නත් අපිට හැකියාවක් නැහැ.
ඉතින් අන්න ඒ විඥානයේ පවතින අනන්ත බව නැත්තම් විඥානයේ රූපයක් නැති බව අරමුණු කරගෙන භාවනා කරලා ඒ ඔස්සේ ධානයක් උපදවා ගන්නවා. ඒ උපදවා ගන්නා ධානසිත අපි හඳුන්වනවා විඥානංචායතන කුසලසිත කියලා. මොකක්ද හඳුන්වන්නේ? විඥානංචායතන කුසලසිත. හරිද? අඤ්ඤඤ්ඤං වගේ ඇහුනට හොඳට ප්‍රොනවුන්ස් කරන්න දැනගන්න ඕක. හොඳට ශබ්ද කරන්න දැනගන්න. කිහිප වතාවක්ම තනියෙන් කියවන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව මේක හොඳට උච්චාරණය කරන්න පුළුවන් වෙනවා. හරිද? දැන් ඔන්න විඥානයේ රූපයක් නැහැ කියලා අරමුණු කරගෙන භාවනා කරලා ඒකෙන් උපදවාගත්ත ධානසිත තමයි අපි හැඳින්නුවේ විඥානංචායතන කුසලසිත කියලා. පැහැදිලිද? ඊට පස්සේ දැන් අපි ගත්තොත් එහෙම මේ අවකාශය මම අර ඉස්සෙල්ලා වගේම පොලේ ඔයාලට දීලා කියනවා මේ අපේ තියෙන මේ අවට වටපිටාවේ මේ හිස් අවකාශයේ රූපයක් මට ඇඳලා දෙන්න. හැබැයි හිස් අවකාශය කියලා කියන්නේ එතන ගහක් තියෙන්නත් බෑ, කිසි දෙයක් තියෙන්නත් බෑ. ගහක් ගලක් සතෙක් කිසිම දෙයක් තියෙන්න බෑ හිස් අවකාශය ඇඳලා දෙන්න කියලා කිව්වොත් එහෙම. හරිද? කොහොමද ඒක අපි කරන්නේ? එහෙනම් අපි දැනගන්න ඕනේ මේ අවකාශයටත් රූපයක් නැහැ. අවකාශය හිස් බවකින් යුක්තයි. ඉතින් මෙන්න මේ තියෙන හිස් බව අරමුණු කරගෙන අවකාශයේ පවතින හිස් බව අරමුණු කරගෙන භාවනා කරලා ඒ ඔස්සේ ධානයක් උපදවා ගන්නවා. කියන්නේ අවකාශයට රූපයක් නැහැ කියලා අරමුණු කරගෙන තමයි භාවනා කරන්නේ. ඉතින් අන්න ඒ වගේ භාවනා කරලා උපදවා ගන්නා වූ කුසලසිත නැත්නම් ධානසිත අපි හඳුනනවා ආකින්චඤ්ඤායතන කුසලසිත කියලා. මොකද්ද හඳුන්වන්නම? ආකින්චඤ්ඤායතන. හරිද? හොඳට කියවන්න හුරු වෙන්න. ආකින්චඤ්ඤායතන. හරි. දැන් ඊට පස්සේ අර ඉස්සෙල්ල කොලේම මම ඔයාලට දීලා කියනවා ඔයාට දැනෙන හැඟීම් දැනීම් ටිකක් මට මේක රූපේ ඇඳලා දෙන්න. ඔයාට සතුටක් දැනෙනවනේ. ඒ සතුට මට මේ රූපෙකින් ඇඳලා දෙන්න. ඔයාට දුක දැනෙනවනේ. ඒ දුක මට රූපෙකින් ඇඳලා දෙන්න කියලා කිව්වොත් එහෙනම් ඔයා මොකක්ද අඳින්නේ? ඔන්න සතුට අඳින්න කියලා කිව්වොත් එහෙනම් මූණක් ඇඳලා hina වෙන කටක් දාලා එහෙම හොඳට මූණක් ඇඳලා දෙන්න. ඒකේ සතුටට ඇඳලා තියෙන්නේ මූණක් ඇඳලා දෙන්න. මූණක් නේ. දැන් අඬන එක නැත්තම් දුක අපිට පෙන්වන්න කිව්වොත් එහෙනම් අඬන රූපයක් අඳිවි. දැන් ඒකේ දුකද අපි ඇඳලා තියෙන්නේ. එහෙමත් නැහැ. අන්න මේක ටිකක් අර ගැඹුරුයි තමයි. ඉතින් ගැඹුරු දහමක්නේ. ගැඹුරු කොටස්නේ අපි මේ ඉගෙන ගන්න. ඒ හින්දා චුට්ටක් අර නිරවුල් මනසකින් යුක්තව මේක පොඩ්ඩක් හිතලා බලන්න තමයි තියෙන්නේ. අපිට දැනෙන හැඟීම් දැනීම් වලටත් රූපයක් නැහැ. ඉතින් අන්නේ හැඟීම් දැනීම් අරමුණු කරගෙන භාවනා කරලා ඒ ඔස්සේ ලබා ගන්නා වූ ධානයන් හැඟීම් දැනීම් වලට රූපයක් නැති බව අරමුණු කරගෙන භාවනා කරලා ඒ ඔස්සේ ලබා ගන්නා වූ ධානසිත නැත්නම් කුසලසිත අපි හඳුන්වනවා නේව සංඥා නා සංඥායතන කුසලසිත කියලා. මොකද හඳුන්වන්නම නේව සංඥා නා සංඥායතන කුසලසිත. හරි. දැන් ඔන්න අපි කුසලසිත හතරම දැනගත්තා. අරූපාවචර නැත්නම් රූපයක් නැති බව අරමුණු කරලා භාවනා කරලා සිත එකඟ කරලා ලබා ගන්න පුළුවන් ධානයන් හතර පිළිබඳව අපි ඔන්න සාකච්ඡා කළා. දැන් අපිට තව තියෙනවා විපාක සිත් හතරකුයි කිරිය සිත් හතරකුයි පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් මේ අරූපාවචර විපාක සිත්ය දෙන්නේ මොන වගේ අවස්ථාවකද? අරූපාවචර විපාක සිත්ය දෙන්නේ මොන වගේ අවස්ථාවකද? අර ඉස්සෙල්ලා රූපාවචර කුසල සිත් වල කතා විදි වගේම තමයි. රූපාවචර ධාන අරූපාවචර ධාන ලබාගත් පුද්ගලයෙක් මරණින් පස්සේ නැත්නම් මරණයෙන් පස්සේ නැවත ඉපදෙන්නේ කොහෙද? අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. හරිද? සංඛ්‍යාත්මකව ගත්තොත් මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකත් හතරක් තියෙනවා. හරිද? මේ බ්‍රහ්ම ලෝක හතරේ උත්පත්ති ලැබනකොට මේ කට්ටියට යෙදෙන සිත තමයි මේ විපාක සිත කියලා අපි හඳුන්වන්නේ. අර ආකාසානංචායතනය අරමුණු කරගෙන නැත්නම් ආකාශයේ හිස් බව අරමුණු කරගෙන භාවනා කරලා ධානසිත උපදවාගත්ත පුද්ගලයන් මරුණාම එයා ඉපදෙන්නේ කොහෙද? ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකේ. ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදෙනකොට එයාට යෙදෙන සිත මොකක්ද? ආකාසානංචායතන විපාක සිත. විඥානය අනන්තයි කියලා අරමුණු කරගෙන භාවනා කරලා මැරිච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් එයා නැවත බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනකොට එයාට යෙදෙන සිත මොකක්ද? ප්‍රතිසන්දි සිත මොකක්ද? විඥානංචායතන විපාක සිත. ඊට පස්සේ අවකාශයේ හිස් බව අරමුණු කරගෙන භාවනා කරලා ඒ ධානය තුලින්ම මියගිය පුද්ගලයෙක් ඉන්නවා නම් එයා නැවත බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනකොට එයාට ඇතිවෙන ප්‍රතිසන්දි චිත්තය මොකක්ද? ආකින්චඤ්ඤායතන විපාක සිත. නේව සංඥායතනත් ඒ ආකාරයෙන්ම තමයි. දැන් බලන්න මේ විපාක සිත් ටික ඇති වෙන්නේ එතකොට මේ බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබනකොට.
හරි. කිරිය සිත්වලත් ඒ විදිහම තමයි අර රහතන් වහන්සේලාට බුදුන් වහන්සේලාට පසේ බුදුන් වහන්සේලාට නැවත මේ ලබාගත් වූ ධානයන් මෙනෙහි කිරීමේ හැකියාව පවතිනවා. ඒව අරමුණු කරගෙන ඒ අරමුණේ සිත පිහිටවා ගැනීමේ හැකියාව පවතිනවා. අන්න ඒ අවස්ථාවේදී ඒ රහතුතුමන් වහන්සේලා අරූපාවචර සිතකට තමන්ගේ සිත යොදවනවා නම් ඒ අවස්ථාවේ යෙදෙන්නේ මොනවද? මේ කිරිය සිත් ටික. ඒකත් බලන්න ආකාසානංචායතන කිරිය සිත, විඥානංචායතන කිරිය සිත, ආකින්චඤ්ඤායතන කිරිය සිත සහ නේව සංඥා නාසඤ්ඤායතන කිරිය සිත. ඔන්න ඔය විදිහට අපි රූපාවචර සිත් 15කුත් අරූපාවචර සිත් 12කුත් පිළිබඳව බොහොම සැකෙවින් සහ සරලව සාකච්ඡා කළා. මොනවා හරි ගැටලු තියෙනවද මේ කොටස් වලින්? මොනවා හරි ගැටලු තියෙනවද? හරි. දැන් මොන ඔයාලට පේනවා පුංචි ප්‍රශ්න දෙකක්. පුංචි ප්‍රශ්න දෙකක් පේනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රූපාවචර රූපාවචර ධාන හා අරූපාවචර ධාන ලෞකික ධාන යනුවෙන් හැඳින්වීමට හේතුව මොකක්ද කියලා. රූපාවචර සහ අරූපාවචර ධාන ලෞකික ධාන විදිහට හඳුන්වන්න හේතුව මොකක්ද කියලා. මේකට උත්තරේ මම කලින් අර භාවනා පාඩම කරනකොටත් ඔයාලට කියලා දුන්නා. හරිද? මොකක්ද හේතුව? අපි කිව්වා අපි මේ පංච නීවරණ ධර්ම නැති කරා කියලා සසරට අපිව බැඳලා තියෙන බැමි වලින් නිදහස් වෙන්නේ නැහැ. සසරට අපිව බැඳලා තියෙන බැමි වලින් නිදහස් වෙන්නේ නැහැ. මම නිර්වාණය පාඩම කරනකොට කියලා දුන්නානේ. මොනවාද සසරට බැඳලා තියෙන බැමි 10ක් තියෙනවා. මොනවාද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච සහ අවිජ්ජා කියන 10. ඉතින් මේ 10න් එකක්වත් නැති වෙනවද මේ රූපාවචර ධ්‍යාන හෝ අරූපාවචර ධ්‍යාන ලබා ගත්තා කියලා? එහෙම නැති වෙලා යන්නේ නැහැ. හරිද? ඒක තමයි එක කාරණාවක්. දෙවෙනි කාරණාව තමයි මේ රූපාවචර ධ්‍යාන හෝ අරූපාවචර ධ්‍යාන ලබා ගත්තා කියලා අපේ මරණින් පස්සේ නැවත ඉපදෙන එක නතර වෙලාද? ඒක නිර්වාණය අපි ලබාගෙනද? එහෙම ලබාගෙන නැහැ. ඒ හින්දානේ අර ධ්‍යානය ලබා ගත්තා වුණත් මරණින් පස්සේ නැවත කියලා බ්‍රහ්ම ලෝකේ උත්පත්තිය ලබන්නේ. නැවත උත්පත්තිය ලබනවා නම් ඒක ලෝකෝත්තර ධානයක්ද? ලෝකෝත්තර ධානයක් නෙමෙයි. හරිද? ඕනම වෙලාවක මරණින් පස්සේ නැවත උත්පත්තිය ලැබීමේ හැකියාව තියෙනවා. ඔන්න ඒකින්දත් අපි හඳුන්වනවා ලෞකික ධානයක් කියලා. තුන්වෙනි එක තමයි මේ මිනිස්සෙක් වෙලා ඉන්නකොටම අපි කියමුකෝ ප්‍රථම ධානය ලබා ගත්තා කියලා. රූපාවචර ප්‍රථම ධානය ලබා ගත්තා. ඒ ලබාගත් පුද්ගලයෙක්ට ඊළඟ ඕනෑම අවස්ථාවක ඒ ලබාගත්තා වූ ධානය අහිමි වෙලා යන්න නැති වෙලා යන්න පුළුවන්. හරිද? අහිමි වෙලා යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේක මේ වගේ. ඔයාලා බොහෝම හරි අමාරුවෙන් ලොකු ගේමක් දීලා මොකක් හරි දෙයක් මතක තියා ගන්නවා. මොකක් හරි කවියක් මතක තියා ගන්නවා කියන්නේ. මොකක් හරි කවියක් මතක තියා ගන්නවා. ගෙදර ඉඳන් 100 පාරක් විතර කියලා ඔන්න මතක තියාගෙන යනවා. දැන් මතකයිද කවිය? මතකයි. හරිද? ඒක හරියට ධානයක් ලබා ගත්තා වගේ. දැන් ගිහින් ඉස්කෝලේ ස්ටේජ් එකේ තමයි මේ කවිය කියන්න තියෙන උදේ රැස් වෙන්නේ. ස්ටේජ් එකට නැග්ග ගමන් මොකද වෙන්නේ? බය වුණා. බය වෙච්ච පාරට කවිය අමතක වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? කවිය පාඩමේ තිබ්බද නැද්ද? කවිය පාඩමේ තිබුණා. බය වුණා කියන්නේ මොකක්ද? අර හිත වෙන අරමුණකට ගියා. අර හිතේ තිබ්බ සතුට හරි මම කියන්නම් කොහොම හරි කියන්නම් මට කවිය පාඩන්නේ කියන හැඟීම නැති වෙලා ගියා. කට්ටියගේ මූණු දැක්කා, බය වුණා. ඊට පස්සේ බුම්මගෙන හිටියා. කවිය අමතක වුණා. අන්න ඒ වගේ තමයි අර අරමුණේ නැත්නම් අර ධානයේ හිත තියාගෙන ඉන්නකම් එයාට ඒ ධානය තියෙනවා. හරිද? එයාට ඒ ධානය තියෙනවා. එයාගේ හිත වෙන අරමුණකට යොමු වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ ධානය බිඳිලා යනවා. හරිද? ඔන්න ඕක තමයි මේ ලෞකික ධානය යනුවෙන් හඳුන්වන්න හේතු ටික. රූපාවචර හා අරූපාවචර ධානය ලබා ගැනීමට වැඩි යුතු භාවනා වර්ගය හඳුන්වන්න නම් මොකද්ද? පැහැදිලිවම සමත භාවනා. අපි සමත භාවනා ලෞකික භාවනා ක්‍රමයක් කියලා හඳුන්වෙත් ඇයි මෙන්න මේ හින්දානේ. සමත භාවනා තමයි එය හඳුන්වන වැඩි යුතු භාවනා වර්ගය. හරි. දැන් ඔන්න අපි එනවා. දැන් මෙච්චරලා අපි කතා කරේ සාමාන්‍යයෙන් අපිට ඇතිවන සිත් 52ක් පිළිබඳව සාකච්ඡා කළා. විවිධ ධ්‍යාන ලබාගත් පුද්ගලයන්ට ඇතිවෙන සිත් රූපාවචර සිත් 15 සහ අරූපාවචර සිත් 12 පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ ඔක්කොගෙන්ම මේ ඇතිවෙච්ච සිත් එකකින්වත් අපිට විමුක්තිය ලබා ගන්න පුළුවන් එකක්ද? නිවන ලබා ගන්න පුළුවන් සිත් අපිට ඇති උනේ. නිවීම පිළිබඳව සිත් අපිට ඇති උනේ නැහැ.
නේ සසරට බැඳලා තබා ගැනීමට අදාළ වෙන සිත් තමයි අපිට ඇති වුනේ. දැන් අපි ඉගෙන ගන්නේ මේ නිර්වාණගාමී මාර්ගයේ යනකොට ඒ වගේ පුද්ගලයින්ට ඒ වගේ උතුමන් වහන්සේලාට ඇතිවන සිත් පිළිබඳව තමයි අපි ඉගෙන ගන්න. නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන්නා වූ උතුමන් වහන්සේලාට පුද්ගලයින්ට ඇතිවන්නා වූ සිත් පිළිබඳව තමයි අපි දැන් සාකච්ඡා කරන්න පටන් ගන්නේ. ඒ සිත් ටික අපි හඳුන්වනවා ලෝකෝත්තර සිත් කියලා. ලෝකෝත්තර සිත් කියලා. ඒ ලෝකෝත්තර කියන වචනේ ඇතුළෙම ගැබ් වෙලා තියෙනවා ලෝක උත්තර. ලෝකයේ උත්තර වූ. ලෝකයේ උත්තර වූ පුද්ගලයෝ තුල ඇතිවන්නා වූ සිත් ටික. ලෝක උත්තර. ලෝකෝත්තර. හරි. ලෝකෝත්තර සිත් 40ක් තියෙනවා කියලා මම කිව්වනේ. හැබැයි අපි මෙතෙන්දි ඉගෙන ගන්න 8ක් පිළිබඳව විතරයි. අවසාන ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නේ ලෝකෝත්තර සිත් 8 විතරයි. ඒකට හේතුව තමයි මම අර මුලින්ම විස්තර කරන්න පටන් ගන්නකොට කිව්වනේ කෙටි ක්‍රමයක් සහ දීර්ඝ ක්‍රමයක් තියෙනවා කියලා. කෙටි ක්‍රමයේ යටතේ කතා කරනකොට සිත් 89කුත් දීර්ඝ ක්‍රමයේ යටතේ අපි කතා කරනකොට සිත් 121කුත් වශයෙන් අර විස්තරයක් මම සිද්ධ කළානේ. දැන් ඒකෙදි ඔන්න ඔය සිත් අතර පරස්පරතාවය නැත්තම් මේ ඉලක්කම් වල වෙනස්කම දැනෙන්නේ මේ මෙතනින්. දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරපු ලෝක මේ මොනවාද? කාමාවචර සිත් 54වත් රූපාවචර සිත් 15වත් අරූපාවචර සිත් 12වත් සංඛ්‍යාත්මකව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තර සිත් ටික අපිට මේ අවස්ථා දෙකේදී සංඛ්‍යාත්මකව අපි වෙනස් කරනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ දැන් කතා කරනකොට ඔයාලට වැටහෙවි අපි හැමෝම දන්නවා ලෝකෝත්තර මාර්ගයේ යන පුද්ගලයෙක්ට ලබා ගන්න පුළුවන් ඵලයන් හතරක් තියෙනවා. මොනවද මේ ඵලයන් හතර? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ අරහත් කියන ඵලයන් හතරයි. ඒ වගේම ඒ ඵලයන් සාක්ෂාත් කරගන්න ඒ පුද්ගලයා ගමන් කරන්නව මාර්ග තියෙනවා. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන කලින් සෝවාන් මාර්ගයේ ගමන් කරන්න ඕනේ. සකෘදාගාමි ඵලය ලබා ගැනීමට කලින් සකෘදාගාමි මාර්ගයේ යන්න ඕනේ. අනාගාමි ඵලය ලබා ගන්න කලින් අනාගාමි මාර්ගයේ ගමන් කරන්න ඕනේ. අරහත් ඵලය ලබා ගන්න කලින් අරහත් මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ග, අනාගාමි ඵලය, අරහත් මාර්ග, අරහත් ඵලය. මෙන්න මේ විදිහට මාර්ග සහ සිත් විදිහට මාර්ග සහ ඵල විදිහට අපි ඇති වෙන ප්‍රධාන කුසල සිත් 8ක් තියෙනවා. එනේ ප්‍රධාන කුසල ප්‍රධාන සිත් 8ක් තියෙනවා. ඒකෙන් අපි කෙටි ක්‍රමයේ යටතේ කුසල සිත් 4කුත් විපාක සිත් 4කුත් විදිහට තමයි අපි හඳුන්වන්නේ. දැන් බලන්න සෝතාපට්ටි නැත සෝවාන් වෙන්න මාර්ගයේ ගමන් කරන්න මේ දුක් වලින් නිදහස් වෙන්න අපේ හිත පිහිටවා ගන්නවා කියන තැනට එනකොට අපේ හිත කුසල් වලින් පිරීලා තියෙනවා. ඉතින් ඒ හින්දා මෙන්න මේ මාර්ග සිත් ටික අපි හඳුන්වනවා කුසල සිත් කියලා. හරිද? ඒ කියන්නේ ලෝකෝත්තර කුසල සිත් කියලා අපි හඳුන්වනවා මේ මාර්ග සිත් ටික. ඒ කියන්නේ සෝවාන් මාර්ග සිත, සකෘදාගාමි මාර්ගය යන කෙනාට ඇති වෙන සිත සකෘදාගාමි මාර්ග සිත, අනාගාමි මාර්ගයේ යන කෙනාට ඇති වෙන සිත අනාගාමි මාර්ග සිත, අරහත් මාර්ගයේ යන කෙනාට ඇති වෙන සිත අරහත් මාර්ග සිත. හරිද? ඉතින් මෙන්න මේ විදිහට මාර්ගයේ යන කට්ටියට ඇතිවන්නා වූ සිත් අපි හඳුන්වනවා කුසල සිත් කියලා. ලෝකෝත්තර විපාක සිත් කියලා අපි හඳුන්වන්නේ මාර්ගයේ යන කෙනෙක්ගේ කුසල සිතේ ප්‍රතිඵලය මොකක්ද? අදාළ ඵලය ලබා ගැනීමනේ. විපාකය මොකක්ද? ඵලය සාක්ෂාත් කර ගැනීම. එහෙනම් සෝවාන් මාර්ගයේ ගිය කෙනෙක් ඒකේ විපාකයේ හැටියට යාට ලැබෙන්නේ මොකක්ද? ඒකේ ප්‍රතිඵලයේ හැටියට යාට ලැබෙන්නේ මොකක්ද? සෝවාන් ඵලය. සකෘදාගාමි මාර්ගයේ ගිය කෙනෙක්ට ඒකේ ඵලයේ විදිහට ලැබෙන්නේ මොකක්ද? සකෘදාගාමි ඵලය. ඔන්න ඔය විදිහට මාර්ගයේ ගමන් කරන කට්ටියට ඵලයක් හම්බ වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඒක හරියට මේ වගේනේ. ඔයා ඉස්කෝලේට යන පාර ගියොත් ඔයාට අන්තිමට යන්න හම්බෙන්නේ කොහෙටද? ඉස්කෝලේට. ඔයා පන්සලට යන පාර ගියොත් එහෙම ඔයාට අන්තිමට යන්න හම්බෙන්නේ කොහෙටද? පන්සලට. පන්සලට යන පාරට හැරිලා ඉස්කෝලේට යන්නත් බෑ. ඉස්කෝලේට යන පාරට හැරිලා පන්සලට යන්නත් බෑ. ඒ හින්දා ඒ වගේ තමයි සෝවාන් මාර්ගයේ යන කෙනෙක්ට අවසාන ප්‍රතිඵලය හැටියට හම්බෙන්නේ සෝවාන් ඵලය. සකෘදාගාමි මාර්ගයේ යන කෙනෙක්ට අවසාන ඵලයේ විදිහට හම්බෙන්නේ සකෘදාගාමි ඵලය. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ කුසල සිත් 4 සහ විපාක සිත් 4 මේ විදිහට වර්ගීකරණය කරනවා. හරිද? දැන් අපි මේ කතා කළේ කෙටි ක්‍රමයේ යටතේ. දැන් මේ ක්‍රමයට බලුවොත් එහෙම සිත් 89යි එන්නේ.
අර දීර්ඝ ක්‍රමය ඒ කියන්නේ සිත් 121ක් තියෙනවා කියලා අපි හඳුන්වපු ක්‍රමයේ යටතේ අපි කතා කරනවා නම් මෙතෙන්දී තව අණු කොටස් පහකට මේ හැම එකක්ම යෙදෙනවා. හරිද? දැන් මෙතන 8යිනේ. හැම එකකටම තව පහක් දුන්නොත් එහෙම අණු කොටස් පහක් දුන්නොත් එහෙම 8 වරක් 5 40යි. අන්න ඒ ආකාරයෙන් තමයි මේ සිත් 40 යෙදෙන්නේ. ඒ සිත් 40 පිළිබඳව ඔයාලා කලබල වෙන්න ඒක තේරුනේ නෑනේ ඒක අපි දන්නේ නෑනේ. එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ. ධර්මාචාර්ය ශ්‍රේණියට ආවහම ඒ සිත් 40 පිළිබඳව එකින් එකට වෙන වෙනම කියලා දෙනවා. හරිද? දැනට දැනගන්න ලෝකෝත්තර සිත් 8ක් පිළිබඳව ඔයාලගේ දැනුමේ තියාගන්න. සම්පූර්ණ සිත් සංඛ්‍යාව 121යි කියලා ඕනම තැනක සඳහන් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. හරිද? ඒ වුණාට ඔයාලා ලියනකොට පහසුයි ඔයාලට මතක තියාගන්න මේ ප්‍රධාන සිත් 8 පිළිබඳව පමණක් මතක තබා ගැනීම. එතකොට කුසල සිත් 8කුත් ලෝකෝත්තර කුසල සිත් 8කුත් ලෝකෝත්තර කුසල සිත් 4කුත් ලෝකෝත්තර විපාක සිත් 4කුත් විදිහට තමයි මේ සිත් 8 යෙදෙන්නේ. පැහැදිලිද? දැන් මේ සෝතාපට්ටි සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයටපත් වෙච්ච පුද්ගලයෙක් අපි හඳුන්වනවා නිර්වාණය සාක්ෂාත් කරගත්ත පුද්ගලයෙක් කියලා. දැන් එතකොට එයාට නැවත උත්පත්තියක් තියනවද? නැවත උත්පත්තියක් නැහැ. නැවත උත්පත්තියක් නැහැ කියලා කියන්නේ මොකද? එයා සසර ගමනින් නිදහස් වෙලා. මේ සසර ගමනින් නිදහස් වෙච්ච පුද්ගලයෙක් නම් නැවත උපතකුත් නැත්නම් එයා ලෝකේ උසස්ම තත්වයකටපත් වුණා කියන අදහස තමයි එතන තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් ලෝකෝත්තර විපාක සිත් 4ක් ලබාගත් පුද්ගලයෙක්ට නිර්වාණය සාක්ෂාත් වුණා කියලා අපි හඳුන්වනවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි මේ සිත් පිළිබඳව අපිට දැනගන්න තියෙන්නේ. දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා මෙතන ප්‍රශ්න 4ක්. සෝවාන් පුද්ගලයා කියලා කියන්නේ කවුද? කෙටියෙන් හඳුන්වන්න. සකෘදාගාමී පුද්ගලයා කියලා කියන්නේ කවුද? කෙටියෙන් හඳුන්වන්න. අනාගාමී පුද්ගලයා කියලා කියන්නේ කවුද? කෙටියෙන් හඳුන්වන්න. අරහත් පුද්ගලයා කියලා කියන්නේ කවුද? කෙටියෙන් හඳුන්වන්න. මේ සමහර විභාග වල තිබුණා. සෝවාන් පුද්ගලයා කියලා කියන්නේ කවුද? ඒ පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න කියන ප්‍රශ්නය සමහර පසුගිය ප්‍රශ්න පත්‍රවල තිබුණා. දැන් කවුද මේ සෝවාන් පුද්ගලයා කියලා කියන්නේ? අර නිර්වාණය පාඩම කරනකොට මම මේක බොහොම පැහැදිලිව කියලා දුන්නා නේද? අර දස සංයෝජන ධර්ම මිදහෙලලා දානකොට දස සංයෝජන ධර්ම බිඳහෙලලා දානකොට ඕරම්භාග්‍ය සංයෝජන පහ බිඳ දමන පුද්ගලයා තමයි සෝවන් පුද්ගලයා කියලා මම හැඳින්වුවා නේද? ඒකෙදි එහෙමද කිව්වේ? ඕරම්භාග්‍ය සංයෝජන පහෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මොත් තමයි සෝවන් පුද්ගලයා කියලා අපි හැඳින්වුවේ. මතකද? ඒ වගේම සකෘදාගාමී පුද්ගලයා කියලා අපි හැඳින්වුවේ කාමරාග පටිග කියන සංයෝජන ධර්ම දෙක යටපත් කරපු පුද්ගලයෙක්. අනාගාමී පුද්ගලයා කියලා අපි හැඳින්වුවේ කාමරාග පටිග කියන සංයෝජන ධර්ම දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරලා දාපු පුද්ගලයෙක්ට. ඒ වගේම උද්දම් භාග්‍ය සංයෝජන පහම ඒ කියන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන උද්දම් භාග්‍ය සංයෝජන ධර්ම පහම නැති කරලා දාපු ප්‍රහීන කරපු පුද්ගලයෙක්ට විදහෙල සම්පූර්ණ නැති කරලම දාපු පුද්ගලයෙක් අපි හැඳින්වුවා අරහත් පුද්ගලයෙක් කියලා. මතකයිනේ? මම ටක් ගාලා කියාගෙන ගියේ අපි මේ පසුගිය පාඩමක නිර්වාණය පාඩමේදී මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරපු හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ චිත්ත පරමාර්ථය පිළිබඳව අපි සාකච්ඡා කළ යුතු කරුණු ටික අවසන් වෙනවා. මේ චිත්ත පරමාර්ථය පිළිබඳව මොනවා හෝ ගැටලුවක්